समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सगमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිට්ඨිතා කිංසු නරානං රතනං කිංසු චෝරේති දුවරන්ති සතහවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වතියනි අද පින්වත් ඔබ YouTube තාක්ෂණය ඔස්සේ උතුම් සඳහම් දියදාරා ධර්ම දේශනාව සිද්ධ කරන මේ මොහොතේ මේ උතුම් දහම් සභාවට එකතු වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ නෛරානික ශ්‍රී සත්‍යධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අද උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ගලේවෙල හොම්බාව පදිංචි එස්.ඩී. නිතෝරිස් පියතුමාගේ ත්‍රිමාසමීය පුණ්‍ය කර්මයේ නිමිති කරගෙන දුවදරුවන් විසින් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබනවා. ඒ පින්වත් දුවදරුවන් එකතු පහදා කරගෙන ආදරණීය මෑණියන් වහන්සේ පෙරටු කොටගෙන ආදරණීය පියතුමාගේ සංසාර ගමන සැපවත් කිරීමේ අරමුණෙන් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දහම් සභාවට එකතු වන පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ඒ උතුම් මధుර මනෝහර ශ්‍රී සත්‍යධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නේ. එනිසා මේ දේශනා කරනු ලබන උතුම් දේශනාව මේ පින්වත් සිරු දෙනාගේ සංසාර ගමන යහපත් කර ගැනීම පිණිස මෙලව පරලොව ජීවිතයේ ජය ගැනීම පිණිස මේ උතුම් දේශනාව මේ ඇත්තන්ට දිව්‍ය ඖෂධයක් බවට පත් වේවා. අන්ධකාරයෙන් වැහිලා තියෙන සංසාරයේ නැමැති මේ ගනුදුර නිවාලන්නට මේ දේශනා කරන ලබන උතුම් දේශනාව මේ පින්වත් සිරු දෙනාට ආලෝකයක් බවට පත් වේවා කියලා හැම කෙනෙක්ම සාදු නාදයක් දෙමින් ධර්ම ශ්‍රවණය කරමු. අද දහම් සභාවට එකතු වුණ මගේ පින්වන්ත අම්මලා අප්පච්චිලාට පින්වන්ත දරුවන්ට දේශනා කරනු ලබන්නේ
ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රයේ නම තමයි ජරා සූත්‍රය. මොකක්ද? සූත්‍රයේ නම ජරා සූත්‍රය. පින්තුනි, අපේ බෞද්ධ දර්ශනය තුළ මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උගන්වනු ලබන උතුම් ධර්මය සාමාන්‍යයෙන් අපි ගණන් ගන්නේ 84000ක් ධර්මස්කන්ධයේ තියෙන බව. ස්කන්ධ කියලා කියන්නේ ගොඩවල් හැටියට. ගොඩවල් හැටියට 84000ක් තියෙනවා. මොනවද? නෛරානික ශ්‍රී සත්‍ය අන්නේ 84000 ධර්මස්කන්ධයෙන් ශාන්තිනායක තිලෝකුරු මගේ බුදුහාමුදුරුවෝ මගේ පින්වන්ත අම්මා අප්පච්චි අපිට දේශනා කළේ 82000යි. කීයද? 82000යි. ඊතුරු දේශනා 2000ක්ම දේශනා කරේ උන්වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා 2000ක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන් වලට අපි කියනවා බුද්ධ භාෂිතේ කියලා. ශ්‍රාවකින් වහන්සේලා දේශනා කරපු ඒ නෛරානික ශ්‍රී සද්ධර්මයට අපි කියනවා ශ්‍රාවක භාෂිතේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු 82000යි භික්ෂුන් වහන්සේලා දේශනා කරපු 2000යි එකතු වෙලා තමයි 84000 ධර්මස්කන්ධය නිර්මාණය වෙන්නේ. ඒ 84000 ධර්මස්කන්ධයම ලියවිලා තියෙන්නේ අපි කියනවා ත්‍රිපිටකය කියලා. ත්‍රිපිටකය. ත්‍රිපිටකයේ කොටස් 3යි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මෙන්න මේ තුනට අපි හඳුන්වනවා එක නමකින් ත්‍රිපිටකය කියලා. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර දේශනා අද මං පින්වන්ත අම්මලා අප්පච්චිලා ඇතුළු කොට ඇති මගේ පින්වන්ත කල්යාණ මිතුරු මිතුරියන්ට දේශනා කරන්නේ ඒ උතුම් සූත්‍ර පිටකයේ තියෙන සූත්‍රය. සූත්‍ර පිටකයේ කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. හැටියට කොටස් 5යි. මේ කොටස් 5ෙම සූත්‍ර දේශනා තියෙනවා ආසන්න වශයෙන් 21000ක් විතර. මගේ රත්තරන් අම්මා අප්පච්චි ඔබ ජීවිතයේ අහලා තියෙන රතන සූත්‍රේ, මහා මංගල සූත්‍රේ, කරණීය මෙත්ත සූත්‍රේ, අඟුලිමාල සූත්‍රේ, වසල සූත්‍රේ, පරාභව සූත්‍රේ, මේ වගේ සූත්‍ර තියෙනවා 21000ක්. 21000ක්. ජීවිතයේ ඔබ විවිධ සූත්‍රාල ඇති. මගේ රත්තරන් අම්මේ, මගේ රත්තරන් තාත්ති ජීවිතේ අපි මොනතරම් බණ අහලා ඇද්ද අද වෙනකම්? ඔබ හදවතින් හිතන්න. ඔබ ජීවිතේ ඔය හිසේ තියෙන කිස් ගානට බණ අහලා ඇති. උදේ ඉඳන් රැ වෙනකම් අපේ රටේ බණ කියනවා. පින්වත් ස්වාමින් වහන්සේලා කටලේ රහ වැටෙනකම් අපේ රත්තරන් මිනිසුන්ට බුදුහාමුදුරුවන්ගේ උතුම් ශ්‍රී සත්‍ය දේශනා කරනවා. හැබැයි බණ අහන අම්මලා අප්පච්චිලාට හිසේ කිස් ගානට බණ ඇහැවට අතේ තියෙන ඇඟිලි ගානටවත් බණ මතක නැහැ. ඒක තමයි ස්වභාවය. එනිසා මං අද අර 21000ක් තියෙන සූත්‍ර වලින් අද මගේ රත්තරන් අම්මලා අප්පච්චිලාට කියලා දෙන්නේ එක සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ. මොකේද? සංයුත්ත නිකායේ. සූත්‍ර පිටකයේ තියෙන සංයුත්ත නිකායට අයත් ලස්සන සූත්‍රයක් තමයි ජරා සූත්‍රය. නමත් ඇහෙනකොට සමහරක් අයට පිළිකුලක් හිතෙනවා ඇති. හැබැයි නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේක ලොකු උපමාවක් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ජරා කියලා කියන්නේ මොකක්ද? ජරා කියලා කියන්නේ අපිට ජරා කියලා වචනේ ඇහෙනකොටම හිතට එන්නේ පිළිකුල් බවක්. අපි කියනවා වයසට යෑම ජරාවටපත් වීම. ඇයි ඒ? වයසට යන්න මොකද වෙන්නේ? වයසට යන්න හැම ටික රැලි වැටිලා, කොන්ද කුදු ගැහිලා, ඇස් දෙක පේන්නේ නැති වෙලා, කන් දෙක ඇහෙන්නේ නැති වෙලා,
දත් ටික හැලිලා අන්න වයසට යන්න අපි ජරාවටපත් වෙනවා. කොණ්ඩේ අද කාලේ ගොඩක් අම්මලා අප්පච්චිලාගේ කොණ්ඩේ වයසට යන්න සුදු වෙනවද කළු වෙනවද? ගොඩක් කට්ටියගේ වයසට යන්න කළු වෙනවනේ නේද? වයසට යන්න සුදු නෙවෙයි වෙන්නේ. ගොඩක් අම්මලා අප්පච්චිලාගේ වයසට යන්න කොණ්ඩේ ටික කළු වෙන්නේ. හොඳට හිතන්න. හැබැයි ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්නේ නැහැ. ජරා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. මගේ රත්තරන් අම්මා අප්පච්චි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ පිළිමදව දේශනා කළ ජීවිතයේ යථාර්ථය කියලා දුන ලස්සන සූත්‍ර දේශනාව. අපි අහලා ඇති මහා මංගල සූත්‍රය. හැබැයි ඇයි මහා මංගල සූත්‍රය දේශනා කරේ මොනවද ඒකේ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. රතන සූත්‍රයයි දේශනා කරේ ඒකේ තියෙන ගාථාවල තේරුම අපි දන්නේ නැහැ. කරණීයමෙත සූත්‍රයයි දේශනා කරේ කියලා අපි දන්නේ නැහැ. පරාභව සූත්‍රයේ පිරිහෙන කරුණු අපි දන්නේ නැහැ. හැබැයි අපි බණ අහලා තියෙනවා. අපි මේ සූත්‍රය අහලා තියෙනවා. එහෙම හිතන අම්මලා අප්පච්චිලා ඕනි තරම් ඇති. ඕනි තරම් ඇති. එනිසා අද පින්වන්ත අම්මලා අප්පච්චිලාට මම දේශනා කරන්නේ ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම තමයි ජරා සූත්‍රය. එක දවසක් බුදුරජාණන් වහන්සේ කැලේකට ගිහිල්ලා භාවනා කරන වෙලාවේ දෙවියෙක් ඇවිදින් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරේ. මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ බුදු වෙලා භාවනා කළා. බුදු වුණාට පස්සේ භාවනා නොකළ හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ භාවනා කළා. බලන්න. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයන්. බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා පැත්තකට වෙලා හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ භාවනා කරා. ශ්‍රාවකයන් වහන්සේලාට පෙන්වුවා මාර්ගෝපදේශකත්වයේ ලබා දුන්නා. ශ්‍රාවකිනේ මම බුදු වුණත් මගේ චර්යා රටාව මම වෙනස් කරන්නේ නැහැ. මට පුළුවන් අන්දමින් පුළුවන් වෙලාවට මට පුළුවන් සැනසීමක් මනසට සැනසීමක් මම හොයනවා. එනිසා බුදුහාමුදුරුවෝ වන ලැහැබකට කියලා භාවනා කරන වෙලාවේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා කින්සු යාව ජරා සාදු. බුදුහාමුදුරුවනේ දවසින් දවස ලෙඩ වෙලා වයසට යනවා අපි. ඇඳට වැටෙනවා. ඇඳට වැටෙනකන් වයසට යනකන් අපි පුරුදු පුහුණු කළ යුත්තේ කුමක්ද? අපි පුරුදු පුහුණු කළ යුත්තේ කුමක්ද? කින්සු සාදු පටිට්ඨිතං. බුදුරජාණන් වහන්සේ වයසට යනකන් පිහිටලා කටයුතු කළ යුත්තේ කුමක්ද? කින්සු නරානං රතනං. මිනිසුන්ට තියෙන වටිනාම මණික කුමක්ද? කින්සු චෝරේති දූහරන්ති. සොරුන්ට ගන්න බැරි දේ කුමක්ද? මොනවාද ප්‍රශ්න හතර? වයසට යනකම් කුමක් පුරුදු පුහුණු කළ යුතුද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ වයසට යනකම් ඇඳට වෙලා ලෙඩ වෙලා ඔප්පල වෙනකම් කුමක් නම් පීඨලා කටයුතු කළ යුතුද? 3 මිනිසුන්ට තියෙන වටිනාම මණික කුමක්ද? 4 සොරුන්ට ගන්න බැරි දේ මොකක්ද? අන්න ප්‍රශ්න හතරක් දේවතාව බුදුහාමුදුරන්ගෙන් අහනවා. අන්නේ ප්‍රශ්න හතරට දේශනා කරපු හරි ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අද මගේ රත්තරන් මිනිසුන්ට කියලා දෙන්නේ. මගේ රත්තරන් අම්මලා අප්පච්චිලාට රත්තරන් දරුවන්ට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ මිනිසුන්ට තියෙන මිනිස්සු වයසට යනකොට පුරුදු පුහුණු කළ යුත්තේ කුමක්ද? සීලං යාව ජරා සාදු. සීලය පුරුදු පුහුණු කළ යුතුයි. වයසට යනකම් පුරුදු පුහුණු කළ යුත්තේ සීලයයි. කුමක් නම් වයසට යනකම් ඇඳට වෙලා ලෙඩ වෙලා ඔප්පල වෙනකම් කුමක් නම් පිහිටලා කටයුතු කළ යුතුද?
අන දෙවෙනි ප්‍රශ්නය. සද්දා සාදු පතිට්ඨිතාං. සද්ධාව පිටුවා කටයුතු කළ යුතුයි. බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තියෙන වටිනාම මැනික මොකක්ද? පඤ්ඤා නරාණං රතනං. දේවතාවෙනි මිනිසුන්ට තියෙන වටිනාම මැනික තමයි ප්‍රඥාව. දේවතාව අහනවා බුදුහාමුදුරුවනේ සොරුන්ට ගන්න බැරි දේ කුමක්ද? පුඤ්ඤංචෝරේති දූහරಂತಿ. සොරුන්ට ගන්න බැරි දේ තමයි පුඤ්ඤානම් පිං. කවදාවත් අපි කරන පින් හොරකම් කරන්න බෑ. අන්න ඔය ප්‍රශ්න 4ට පිළිතුරු 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. බලමු අපි සූත්‍ර දේශනාව තුළ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ කොහොමද? මිනිස්සු පළවෙනි ප්‍රශ්නේ තමයි මිනිස්සු ලෙඩ වෙලා ඔප්පල වෙලා ඇඳට වැටෙනකන් පුරුදු පුහුණු කළ යුත්තේ මොනවද? මගේ රත්තරන් අම්මා අප්පච්චි අද ලස්සන ශරීරයක් ඔබට තිබුණට දවසින් දවස ඔය ශරීරය වෙනස් වෙනවා. මගේ රත්තරන් දරුවනේ ඔබට ලස්සන ශරීරයක් අද තිබුණට දවසින් දවස මොහොතෙන් මොහොත වයසට යනකොට ඔය ශරීරය වෙනස් වෙනවා. බලන්න එහෙම නෙමෙයිද කියලා. බලන්න ඔබේ ආච්චි අම්මා ගැන, ඔබේ සීයා ගැන, ඔබේ අම්මා ගැන හිතන්න. මගේ රත්තරන් දරුවනේ ඔබේ වගේ රූප සම්පත්තියක් ඔබේ අම්මට තිබුණා. හැබැයි අම්මා වයසට ගියා, මොහොතෙන් මොහොත වෙනස් වුණා. වයසට යන්න අම්මට මොකද වුනේ? අම්මගේ ශරීරය වෙනස් වෙන්න පටන් ගත්තා. හැම ටික රැලි වැටිලා, දත් ටික හැලිලා, කොණ්ඩේ ඉදිලා, කන් ඇහෙන්නේ නැතුව, ඇස් පේන්නේ නැතුව අන්න මේ ශරීරය වෙනස් වුණා. අන්න අපි යම් දවසක වයසට ගිහිල්ලා ලෙඩ හැදිලා ඇඳකට වෙලා ඔප්පල වෙලා ඉන්න වෙනවා. අන්නේ මොහොත දක්වාම අපි පුරුදු පුහුණු කළ යුත්තේ සීලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුරුදු පුහුණු කළ යුත්තේ සීලයයි. සීලය කියන්නේ මොකක්ද? බෞද්ධයාගේ නිත්‍ය සීලය තමයි පංචශීලය. බෞද්ධයාගේ නිත්‍ය සීලය තමයි පංචශීලය. හැබැයි මම ඔබෙන් අහන්නම්, ඇත්තටම ඔබ පන්සිල් පද 5 ආරක්ෂා කරනවද? ඇත්තටම ඔබ පන්සිල් පද 5 ආරක්ෂා කරනවද? බෞද්ධයාගේ නිත්‍ය සීලය තමයි පන්සිල්. හැබැයි ඔබ පන්සිල් පද 5 ආරක්ෂා කරනවද? එනිසා මතක තියාගන්න, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු පන්සිල් නිසාවෙම මොහොතකට හරි ආරක්ෂා වෙනවා. සීලයේ ප්‍රධාන කොටස් 3යි. පන්සිල් හෝ වේවා, අෂ්ටාංග සීලය හෝ වේවා, නවාංග සීලය හෝ වේවා, ප්‍රධාන කොටස් 3යි. ඒ තුන මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලේ ප්‍රධාන කොටස් 3යි. ඒ තමයි අත්තාදිපති සීලය, අනික තමයි ධම්මාදිපති සීලය, අනික තමයි ලෝකාදිපති සීලය. සීලේ ප්‍රධාන කොටස් 3යි. අත්තාදිපති සීලය, ධම්මාදිපති සීලය, ලෝකාදිපති සීලය. අත්තාදිපති සීලය මිනිස්සු සිල් ආරක්ෂා කරනවා තමන් ගැන හිතලා. සිල් ආරක්ෂා කරනවා. අපි කියමු ප්‍රාණඝාතය කියලා. අනේ මම මේ සතා මැරුවොත් එහෙම මට ඊළඟ ආත්මේ අතක් පයක් අහිමි වෙච්ච මිනිස්සෙක් වෙන්න වෙයි. ඒ නිසා මම ප්‍රාණඝාතය නොකරමි. අනේ මේ සතාව මරලා මන් දැම්මොත් එහෙම මට අඩු ආයුෂ වින්දනය කරන්න වෙයි. ඒ නිසා මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එහෙම තමන් ගැන හිතලා සිල්වත් වෙනවා. ඒකට කියනවා අත්තාදිපති සීලය කියලා. තමන් ගැන හිතලා යම් කිසි කෙනෙක් සිල්වත් වෙනවා නම් ඒකට මගේ රත්තරන් අම්මා අප්පච්චි කියන්නේ අත්තාදිපති සීලය. එහෙම සිල් ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා. ලෝකේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ නිවන් දැකපු මිනිස්සු ගැන හිතන්නේ නැහැ.
රාහතුන රාතන් වහන්සේලා ගැන තෙරණින් වහන්සේලා ගැන හිතන්නේ නැහැ. අනේ මම මේ අවඩ දේ කරුවොත් මම මේ අකුසල් කෙරුවොත් මේකෙන් මට විපාක ලැබෙයි ඊළඟ ආත්මෙ මෙලව ආත්මේ. එනිසා මම මේකෙන් ආරක්ෂා වෙන්න ඕන. එහෙම හිතලා සිල් ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා. දෙක තමයි ධම්මාධිපති සීලය. ධර්මය ගැන හිතලා සිල් ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා. යම් පාපකාරී දෙයක් කරන්න ගියොත්, යම් අවඩ දෙයක් කරන්න ගියොත්, යම් ප්‍රාණඝාතයක් කරන්න ගියොත්, අනේ මගේ අම්මා මේක දැක්කේ නැති වුණාට, මගේ යාළුවෝ මේක දැක්කේ නැති වුණාට, හැබැයි මේ ලෝකේ විශ්වයේ ධර්මයේ කියලා යමක් තියෙනවා. බලන්නකො මිනිස්සු අද කොච්චරනම් පීඩා විඳිනවද? අද අපේ රට විතරක් නෙමෙයි ලෝකයේ වසංගත ලෙඩ රෝගයන් වලින් පෙළිලා, ආපදා වලින් පෙළිලා, සමහරක් රටවල් වල බොන්න වතුර ටිකක් නැහැ, ලැබුගිරි එක පැත්තකින්, අනිත් පැත්තෙන් විවිධ වසංගත ලෙඩ රෝග, අනිත් පැත්තෙන් නාය ගංගා පිටාර ගැනීම. බලන්න සෝභා දහමින් මිනිස්සුන්ට දෙන දඬුවම මොකක්ද? අපි කොච්චර වැරදි කරත් ඒක අම්මට තාත්තට නොපෙනුනාට, තමන්ගේ යහළුවන්ට නොපෙනුනාට අපි අදහන ආගමක් තියෙනවා නම්, දර්ශනයක් තියෙනවා නම් ඒ ධර්මයට පේනවා. බලන්න ස්වභාව දහම වුණත් මිනිස්සුන්ට දෙන දඬුවම්. මිනිස්සු ඉරිසියාව, ක්‍රෝධී, වෛරය, පලිගැනීම මේ හැම දෙයක් එක්කම කටයුතු කරන්නේ. බලන්නකෝ මීට මාසෙකට විතර කලින් ඔබ දැක්කා මේ ලෝකේ කොරෝනා වසංගත ලෙඩ රෝග වලින් මිනිස්සු පෙළෙනවා. අහිංසක අම්මලා අප්පච්චිලාට රත්තරන් දරු පැටව අහිමි වෙනවා. සල්ලි මිල මුදල් තිබුණට කොරෝනා වලින් බේරෙන්න බෑ අම්මා අප්පච්චි. සමහරක් දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙනවා. එහෙම සමහරක් රටවල් වල සමහර දෙමව්පියෝ දරුවෝ දෙක් විඳින ලෝකයක් හැඬු කඳුලැලි වලින් ඉන්න වෙලාවේ තවත් රටවල් වල මොකද වෙලා තියෙන්නේ? යුද ගැටුම්. හිතන්න. සමහරක් වෙලාවට අපේ රටේ කල්පනා කරොත් මේ ගෙවෙන කාල සීමාව තුළ කොරෝනා වසංගත ලෙඩ රෝග තියෙති. එක පැත්තකින් පරිසර හානි. මිනිස්සු ගහකොළ කපලා හොරෙන් විකුණන තැන් අපි දැකලා තියෙනවා. අපිට ආහන්න ලැබෙනවා. හැබැයි මතක තියාගන්න මොන තරම් අපරාධ කරත් ඒ වගේ සබහා දහමින් දඬුවමක් ලැබෙනවා. සබහා දහමට කවදාවත් වංච කරන්න බෑ. එනිසා ලෝකේ කරන මිනිස්සු කරන අපරාධ වලට තමයි අද මේ වර්තමානයේ මේ තරම් දඬුවම් දෙන්නේ අපිට. සබහා දහමින් දෙන දඬුවම්. එනිසා මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සු සිල් ආරක්ෂා කරන ධර්මයට බයයි. අනේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා මේ වගේ ප්‍රාණඝාතයක් කෙරුවොත් එහෙම මේ වගේ ආත්මවල උප්පත්තිය ලබන්න වෙනවා. මතකනේ චුන්දසූකර මතකනේ බුදුහාමුදුරුවෝ වැඩවසන ස්ථානයට අල්ලපු වැටේ හිටපු චුන්දසූකර. කවදාවත් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බණ ටිකක් ඇහුවේ නැහැ. කවදාවත් බුදුහාමුදුරන්ට දන් හැන්දක් පූජා කරේ නැහැ. හැබැයි චුන්දසූකරට ඒ දේවල් කරන්න බැරි වුණා. චුන්දසූකර කරේ හැමදාම ඌරුමරපු එක. අන්තිමේටම චුන්දසූකරට ඒ දේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් අකුසල් ලැබුණ විපාක ලැබුණා. අන්තිමේට මැරෙනකොට ඇඟ ඉදිවිලා විවිධ ලෙඩ රෝග හැදිලා පුදුමාකාර විදියට විඳවලා තමයි චුන්දසූකර මරණයටපත් උනේ. බලන්න ධර්මයෙන් දෙන දඬුවම්. අන්න ඕක තමයි. අන්න ඔය දේවල් වලට බයෙන් මිනිස්සු ධර්මයට බය සිල් ආරක්ෂා කරනවා. ඒකට කියනවා ධම්මාධිපති සීලය. ඊළඟ සීලය තමයි ලෝකාධිපති සීලය. මිනිස්සු සිල් ගන්නවා, පන්සිල් ආරක්ෂා කරනවා ලෝකයට බයෙන්. අනේ මම මේ වගේ අකුසල් දේ කෙරුවොත්, ප්‍රාණඝාතය කෙරුවොත්, හොරකම් කෙරුවොත් මට ලෝකේ ඉන්න මිනිස්සු මට බනේවි, මාව සමච්චලයට ලක් කරાવી, මට මෙහෙම කියාවි. ඒ නිසා මං සිල් ආරක්ෂා කරන්න ඕන. වැස්සකට හරි පන්සලකට ගොඩ වෙන්න ඕන. එහෙම විතර මිනිස්සු ඉන්නවා.
එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන සීලය ප්‍රධාන කොටස් 3යි. ඒ තමයි අත්තාධිපති සීලය, ධම්මාධිපති සීලය, ලෝකාධිපති සීලය. යම් මිනිසෙක් තමන් ගැන හිතලා සිල්වත් වෙනවා, ධර්මයේ ගැන හිතලා සිල්වත් වෙනවා, ලෝකයේ ගැන හිතලා සිල්වත් වෙනවා. බලන්න ඔබ සමහරක් වෙලාවට ඔබ කරන කටයුතුත් එක්ක එහෙම වෙලා නැද්ද? ලෝකයේ මිනිස්සුන්ට පේන්න ඔබ පේන්න සිල් අරන් නැද්ද? ලෝකයේ මිනිස්සුන්ට පේන්න පුර පසළොස්වක පොයට ගිහලා සිල් අරන් නැද්ද? අල්ලපු ගෙදර මිනිස්සයා කරපු අකුසල් වල විපාක වලට දඬුවම් හැටියට ඒවා විඳවනකොට ඒවට බයෙ ගිහලා කුසල් කරලා නැද්ද? අනේ ඊළඟ ආත්මෙ හොඳ ආත්මයක් ලැබේවා කියලා ඒවයින්ද තමන් කරන්න ගිය අකුසල් වලින් ගැලවෙලා නැද්ද? එහෙම තියෙනවා. අන්න මතක තියාගන්න, මරණ මංචකේ ඉන්නකම් එතෙන්ද යනකම් පුරුදු පුහුණු කළ යුත්තේ මොනවද? මරණ මංචකේට යනකම් පුරුදු පුහුණු කළ යුත්තේ සිල්වත් වෙන එක, සීලයෙන් කටයුතු කරන එක. අන්න බුදුරජාණන් වහන්සේ දේවතාව අහපු පළවෙනි ප්‍රශ්නයට දෙනවා උත්තරයක් දෙනවා. දේවතාවනේ, මේ ලෝකේ ඉන්න මිනිස්සු ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, වයසට යනවා, ඔප්පල වෙනවා. අන්න ඒ මොහොත දක්වා Tamanට තේරෙන කාලේ ඉඳන් ඒ අය පුරුදු පුහුණු කළ යුත්තේ සීලයයි. සීලයයි. දේවතාව බුදුහාමුදුරුවෝ ඒකට උත්තරේ දුන්නාට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරන්ට එල්ල කරනවා. කිංසු සාදු පතිට්ඨිතා. ගෞතමයන් වහන්සේ, මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔප්පල වෙලා ලෙඩ වෙලා ඇඳට වැටෙනකම් කුමක් නම් පිහිට කරගෙන කටයුතු කර යුත්තද? කුමක් නම් පිහිටුවා කටයුතු කරන්න ඕනද? බුදුහාමුදුරුවෝ දේවතාවට උත්තර දෙනවා. දේවතාවනි, සද්දා සාදු පටිට්ඨිතා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සයෝ සද්ධාව පෙරටු කොටගෙන කටයුතු කරන්න ඕන. සද්ධාව පෙරටු කොටගෙන කටයුතු කරන්නට ඕන කියලා බව බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරා. සද්ධාව කියන්නේ කුමක්ද? බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ අපේ හදපතුලේ ඇතිවෙන විශ්වාසය සද්ධාවයි. බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් නැත් ඔබ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපයක් ළඟට ගිහින් ඔබ බුදුහාමුදුරුවෝ ළඟ මල් වට්ටියක් පූජා කළා නැද්ද? හැබැයි සද්ධාව හදවතේ තියෙන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුල මතක තියාගන්න, සද්ධාව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා, බෙදලා දෙනවා. එක සද්ධාාවක් තමයි අමූලිකා සද්ධාව. අනිත් එක තමයි ආකාරවතී සද්ධාව. සද්ධාව ප්‍රධාන කොටස් දෙකයි. අමූලිකා සද්ධාවයි, ආකාරවතී සද්ධාවයි. මම අහනවා, මේ දෙකෙන් ඔබ ළඟ තියෙන කුමක්ද? ඔබ ළඟ තියෙන කුමක්ද? හදවතින් හිතන්න, මං ළඟ තියෙන්නේ මේ සද්ධාවයි කියලා. අමූලිකා සද්ධාවට කියන බොරු සද්ධාව කියලා. ලෝකයට පේන සද්ධාව පෙන්නනවා. ස්වාමින් වහන්සේ නමක් දැක්කාම සුදු රෙද්දක් කෙලලා බිම දිගෑරිලා වන්දනාමාන කරනවා. හැබැයි ස්වාමින් වහන්සේ කෙනෙක් නැතිකොට ඒ ස්වාමින් වහන්සේට දොස්මයි කියන්නේ. බණින්න එකමයි වැඩේ. හිතන්නකෝ ඔබේ පන්සලේ හාමුදුරුවෝ දකින්නකොට පණ දෙන්න වගේ ඔබ කතා කරලා නැද්ද? හැබැයි ඒ ස්වාමින් වහන්සේට පිරිස ඉස්සරහා ඔබ විවේචනය කළා නැද්ද? එහෙම කරලා ඇති. අන්න එහෙනම් ඔබ ළඟ තියෙන්නේ බොරු සද්ධාව. අමූලිකා සද්ධාව. අමූලිකා සද්ධාව. බුදුරජාණන් වහන්සේ එකයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපයක් දකිනකොට මිනිස්සු නැගිටිනවා. හැබැයි ජීවිතේ කවදාවත් බුදුහාමුදුරන්ට පෙන් ටිකක් පූජා කරලා නැහැ. බුද්ධ පූජාවක් කළා නැහැ. බලන්න, මිනිස්සු ලෝකෙට පේන්න පින්කම් කරනවා. හැබැයි ගොඩක් මිනිස්සු හදවතින් පින්කම් කරන්නේ නැහැ. නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා, මේ ලෝකේ ගොඩක් මිනිස්සු ළඟ තියෙන අමූලිකා සද්ධාව. ඒක වෙනස් වෙන සද්ධාවක්.
මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන්නේ ඊළඟ සද්ධාව තමයි ආකාරවතී සද්ධාව. කවදාවත්වත් ඒ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. ඒ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. නොවනස් වෙන සද්ධාවට කියනවා ආකාරවතී සද්ධාව කියලා. කොච්චර දුස්සීල භික්ෂුන් වහන්සේ නමක් දැක්කත් තුනුරුවන් කෙරේ හිතේ කිලුටක් ඇති කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම මිනිස්සු හිටියා. චින්චි මානවිකාව බුදුහාමුදුරුවෝ ළඟට දුවගෙන එනකොට එතනට එකතු වෙන ඇතැම් මිනිස්සු බුදුහාමුදුරුවෝ ගැන විවිධ අදහස් දැරුවා. හැබැයි චින්චි මානවිකාගේ ප්‍රකාශනය කරනකොට අනේ අපිට බණ කියන බුදුහාමුදුරුවෝ මෙහෙමද කියලා හිතපු මිනිස්සු හිටියා. සද්ධාවක් තිබුණාද? බුදුහාමුදුරුවෝ කෙරේ විශ්වාසයක් තිබුණාද? නෑ. හැබැයි ටික වෙලාවක් යනකොට චින්චි මානවිකාගේ යථා ස්වභාවය දකින්නකොට තමයි අර මිනිස්සුන්ට දැස් පෑදුනේ. ඒ වගේ මිනිස්සු ඕනිතරම් අද මේ රටේ මේ සමාජය තුල ඉන්න පුළුවන්. බලන්න විවිධ මාධ්‍ය ආයතන හරහා නැතිනම් විවිධ සමාජ ජාල ඔස්සේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ විවේචනය කරන්නේ නැද්ද? හැබැයි එහෙම විවේචනය කරනකොට ඒ දිහා බලලා ඔබ හිතේ ඇති කරගන්නේ කුමක්ද? ඒ ගැන හිතලා ඔබ ඇති කරගන්නේ කුමක්ද? මතක තියාගන්න ඔබ ඒ දේවල් ගැන හිතලා ඔබ ඇති කරගන්නේ හදවතින් කෙලෙස්. හැබැයි ඒ රූප දකිනකොට ඒ වීඩියෝ පට දකිනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඔබේ හිතේ තියෙන සද්ධාව ගිලියලා යනවා නම් එහෙනම් මෙච්චර කාලයක් ඔබ ළඟ තිබිලා තියෙන්නේ ආකාරවතී සද්ධාවද අමුනිකා සද්ධාවද? ඔබ හදවතින් හිතන්න. අන්න ඒ නිසා මේ ලෝකයේ තුල ඉන්න ජීවත් වෙන හැම මිනිස්සෙකුම තියෙන්නේ මේ සද්ධා දෙක විතරයි. ඒ දෙකෙන් එකක් ඔබට වැටෙනවාමයි. බලන්නකො සද්ධාව තියෙන මිනිස්යන්ගේ පිළිවෙල. බුදුහාමුදුරන්ට පැන් ටිකක් පූජා කරත් ඒක පිළිවෙලයි, පිරිසුදුයි. මල් වට්ටියක් හැදුවත් බුදුහාම ලස්සනට මල් ටික කඩලා නැටි ටික නිවැරදි දිශාවට පැත්තට තියලා හරි පිළිවෙලට මල් ටිකක් හදනවා. සද්ධාවන්ත මිනිස්සයා පිළිවෙලයි. හැම පින්කමක්ම කරන්නේ වමනාවෙන්. ඒ පින්කම් දකිනකොට දුටුවන්ගේ හිත් සද්ධාවෙන් පිරීතිලා යනවා. හැබැයි තවත් සමහර මිනිස්සු ලෝකෙට පේන සද්ධාව තියෙන මිනිස්සු ඉන්න ඉස්සරහා හරි පිළිවෙලකට වැඩ කරනවා. හැබැයි නැතිකොට කිසි දෙයක් නැහැ. අනේ බුදුහාමුදුරනේ ඔන්න මල් ටික ඔන්න ඔය දේවල් අරගෙන මගේ පුතාගේ අපල දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනයි නැත්ද? එමයි ඉන්නවා. බලන්නකෝ දේවාල ගාන ගිහිල්ලා අන්තිමේටම අපල උපද්‍රව තියනවා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා එන්නේ කොහෙටද? පන්සලට. බෝධිය ළඟට. බුදුහාමුදුරන්ට මල් ටිකක් පූජා කරන්න, බෝධි පූජාවක් කරගන්න. හැබැයි පන්සලේ වැඩ ඉන්නවා බෝධින් වහන්සේ. හැබැයි මාසෙකට එක වතාවක් හරි ඇවිල්ලා බෝධියට මල් ටිකක් පූජා කරනවද? පෙන්කලයක් දානවද? නැහැ නේද? තමන්ට කරදරයක් වුණාට පස්සේ තමයි පන්සලේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ බෝධින් වහන්සේ මතක් වෙන්නේ. බලන්න රුවන්වැලි මහා සෑය ළඟ ගිහින් ජයශ්‍රී මහා හාමුදුරුවෝ ළඟ ගිහින් බිම දිග්ගෑරිලා වඳිනවා. හැබැයි පන්සලේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා පන්සලේ වැඩ ඉන්න බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා එහෙම වන්දනා කරනවද? නෑ. එහෙම වන්දනා කරන්නේ නෑ. අන්න සද්ධාව නම් කොතන හිටියත් එක්කම බුදුහාමුදුරුවෝ අහසක් උසට බුදු පිළිමයක් ඇදුවත් ඒ බුදුහාමුදුරුවොත් එකයි, ගෙදර ඉන්න බුදුහාමුදුරුවොත් එකයි. ගෙදර බුදුන් වඳින තැනක් ඇති. සමහරක් වෙලාවට අම්මා අප්පච්චි තැන්වල මකුණු දැලුත් බැඳලා ඇති. අන්න එහෙම තැන් ඕනි තරම් ඇති. හැබැයි පන්සලට ගියාට පස්සේ තමයි ඉඳුල් කරන්න හොඳ නැහැ. මල් ටික හරියට පිළිවෙලට තියන්න ඕන. මේවා නිතර හොදන්න ඕන. ඔවා කියවන්නේ. හැබැයි ගෙදර බුදුහාමුදුරන්ට හවසට මලක් පහනක් පූජා කරන්නේ නැහැ. අන්න ඒක ඇත්ත. හොඳට හිතින් හිතන්න. අන්න ඒ නිසා තමයි මගේ සාන්තිනායක බුදුහාමුදුරුව අපට පැහැදිලි කරන්නේ ඇඳට වෙලා උප්පල වෙලා
ඒ තැනට වැටෙනකන් අපි සද්ධාව පිහිටුවා කටයුතු කරන්න ඕන. අන්න එතකොට අපිට බොහෝ කුසල සිතින් කටයුතු කරන්න පුළුවන්. අන්න බුදුහාඳුරුවෝ පැහැදිලි කරනවා. ඊළඟට දේවතාව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිංසු නරානං රතනං මිනිස්සුන්ට තියෙන වටිනාම මැනික මොකක්ද? මගේ රත්තරන් අම්මා අප්පච්චි මම ඔබෙන් අහන්න ඔබට තියෙන වටිනාම මැනික මොකක්ද? ඔබ කියාවේ අනේ හාමුදුරනේ මට ඉන්න වටිනාම මැනික තමයි මගේ ස්වාමියා මගේ භාර්යාව. දෙමව්පියන් හැටියට ඔබ කියාවේ මට ඉන්න වටිනාම මැනික තමයි මගේ දුව පුතා. තරුණ දරුවෙක් නම් ඔබ කියාවේ මට ඉන්න වටිනාම මැනික තමයි මගේ ආදරවන්තිය. ආදරවන්තයා. එහෙම කතා කරાવી. හැබැයි දේවතා බුදුහාමුදුරන් අහනවා මිනිස්සුන්ට තියෙන වටිනාම මැනික කුමක්ද? ඒ තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පඤ්ඤා නරානං රතන. මිනිස්සුන්ට තියෙන වටිනාම මැනික තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ විවිධ විශ්වවිද්‍යාල වලින් ලැබෙන උපාධිය නෙවෙයි. නේ සමහර වෙලාවට හිතන්න පුළුවන් අනේ හාමුදුරනේ මට විශ්වවිද්‍යාලික උපාධියක් නැහැ. ඒ නිසා මට ප්‍රඥාවක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අර කොළ කෑල්ලකට ලැබෙන උපාධියක් පිළිබඳව නෙවෙයි. විවිධ රටවල් වල ගිහින් ගන්න උපාධි නෙවෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ලෝක යථාර්ථයේ තේරුම් ගැනීම. සමහර මිනිස්සු ඉන්නවා අම්මා අප්පච්චි සල්ලි කොච්චර තිබුණත් කොච්චර උපාධිය අරන් හිටියත් පින්පව් පිළිබඳව අවබෝධයක් නැහැ. හැබැයි කටුමැටි ගහපු පුංචි පැල්පතක ඉන්න අහිංසක අම්මට අප්පච්චිට ගමේ හැදුන රත්තරන් දුවට පුතාට අර විශ්වවිද්‍යාලවල උපාධි නැති වුණාට ඒ මිනිසුන්ට ධහම පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. ලොකු වාහන පැද්දේ නැති වුණාට තට්ටු දෙකේ ගෙවල් හැදුවේ නැති වුණාට අර පුංචි පැල්පත්වල ඉන්න මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කෙරේ ලොකු විශ්වාසයක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ දර්ශනය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මිනිස්සුන්ට තියෙන වටිනාම මැනික තමයි කුමක්ද? ප්‍රඥාව. පඤ්ඤා නරානං රතන. බලන්න ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ ප්‍රඥාව නැත්ද? තියෙනවා. ලෝකේ ඇතිවීම ලෝකේ නැතිවීම පිළිබඳව අවබෝධයක් තියෙනවා. පින්පව් පිළිබඳව අවබෝධයක් තියෙනවා. කුසල අකුසල් පිළිබඳව අවබෝධයක් තියෙනවා. අන්න ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙකුටම තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එක ආත්මික විතරක් නෙවෙයි ප්‍රඥාව දියුණු කරගත්තේ. සංසාරේ ආත්මෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ මහා ප්‍රඥාව දියුණු කරගත්තා. බලන්න මහෝසත පඬිතයා වෙලා උප්පත්තිය ලබද්දී ප්‍රඥාව කොච්චර අතින් දියුණු වෙයිද? ඒ නිසා බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව දියුණු වෙන හින්දා මේ ලෝකයේ මිනිසුන්ගේ යථාර්ථය දකින්න පුළුවන් වුණා. ඒ මිනිස්සු මේ වගේ කියලා මිනිසුන්ගේ චරිත ලක්ෂණ දකින්න පුළුවන් වුණා. අන්න මගේ රත්තරන් අම්මා අප්පච්චි අපිට අපේ ජීවිත ගොඩනගා ගන්න ප්‍රඥාව අවශ්‍යයි. පින්පව් කුසල් අකුසල් කියන කාරණා පිළිබඳව හිතන්න අවශ්‍යයි. එනිසා මගේ රත්තරන් මිනිසුනේ අපි මේ ලෝකේ මිනිසුන්ට තියෙන වටිනාම මැනික තමයි ප්‍රඥාව. ප්‍රඥාව දියුණු කරගන්න. මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්තයින්ගෙන් අග්‍රතැන ඉන්නේ මගේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ ආත්මික විතරක් නෙවෙයි ප්‍රඥාව දියුණු කරගත්තේ. සංසාරේ ආත්මෙන් ප්‍රඥාව දියුණු කරගෙන ආවා. මතකද නලපාන ජාතකේ මගේ සිද්ධාර්ථයෝ වඳුරෙක් වෙලා උප්පත්ති ලැබනවා. වඳුරෙක් වෙලා උප්පත්ති ලැබුවට පස්සේ වතුර පිපාසයක් එනවා රැළේ ඉන්න හැම වඳුරෙකුටම. බෝධිසත්වයන්ගේ ප්‍රඥාව අග්‍රයි. හැබැයි කැලේට යනකොට දැක්කා මහා ලොකු විලක් තියෙනවා. විලේ පිරිසුදු දිය දහරා පිරලා තියෙනවා. හැබැයි ඒ විලේ ඉන්නේ කවුද? ඒ විලේ විවිධාකාර සතුන් ඉන්නවා. රාක්ෂයෝ ඉන්නවා.
කිඹුල්ලෝ ඉන්නවා. ඒ නිසා මේ විලෙන් කොහොමද වතුර ටිකක් බොන්නේ කියලා කල්පනා කරනවා. දැක්කා ළඟ තිබුණ උණබට පඳුරක්. උණබට පඳුරෙන් ඉස්සරෝම බෝධිසත්වයෝ අර රැළේ ඉන්න නායකයා. ඒ වඳුර බෝධිසත්වයෝ උණබට පඳුරෙන් එක උණබටයක් අරගෙන වතුර බිව්වා. ඒ දිහා බලාගෙන අනිත් රැළේ හිටපු හැම වඳුරෙක්ම වතුර බිව්වා. බලන්න බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මිනිසුන්ට තියෙන වටිනාම මණික තමයි ප්‍රඥාව. ඒ වටිනාම මණික අපි ආරක්ෂා කරන්න ඕන. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. ලෝකේ යථාර්ථය අපි දකින්න ඕන. මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ අඩුපාඩුකම් නෙවෙයි අපිට පුළුවන් නම් අම්මා අප්පච්චි අපේ තියෙන අඩුපාඩුකම් තේරුම් අරගෙන අපේ ජීවිතේ හදාගන්න කොච්චරනම් ලස්සනද. මගේ රත්තරන් දරුවනේ ඔබ තුල තියෙන වැරදි අඩුපාඩුකම් ඔබේ ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඔය ජීවිතය හදා ගන්නව නම් කොච්චර ලස්සනද. මගේ රත්තරන් තරුණ දරුවනේ ඔබේ ප්‍රඥාවන්තකම දියුණු කරගන්න. අපි දකිනවා වර්තමාන ජීවත් වෙන තරුණ දරුවන් තමන්ගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර තීරණ ගන්නකොට දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි සමහර තීරණ වලින් ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ජීවිතේ අඬා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි Tamanට දුරදිග හිතන්න පුළුවන් නම් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගෙන ඔය ලැබුණු මනුස්ස ජීවිතේ හරි ලස්සන වේ අම්මා අප්පච්චි. එනිසා එදා දේවතාවට කියනවා දේවතාව ඇහැවේ බුදුහාමුදුරන්ගෙන් තුන්වෙනි ප්‍රශ්නේ හැටියට මිනිසුන්ට තියෙන වටිනාම මණික කුමක්ද? බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙන්නේ මිනිසුන්ට තියෙන වටිනාම මණික තමයි ප්‍රඥාව. ඊළඟට දේවතාව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිංසු චෝරේති දුහරಂತಿ සොර සතුරන්ට ගන්න බැරි දේ මොකක්ද? හොරුන්ට ගන්න බැරි දෙයක් තියෙනවද? බුදුහාමුදුරුවෝ දේවතාවට පිළිතුරු දෙනවා දේවතාවනි පුඤ්ඤං චෝරේති දුහරಂತಿ සොරුන්ට ගන්න බැරි එකම දේ තමයි මොනවද? පුඤ්ඤාන පිං. බලන්න ඔබේ ගෙදර රත්තරන් බඩු ටික හොරුන්ට හොරකම් කරන්න බැයිද? සල්ලි මිල මුදල් සොරුන්ට ගන්න බැයිද? යාන වාහන සොරුන්ට ගන්න බැයිද? ගෙවල් දොරවල් කඩලා විනාශ කරන්න බැයිද? අන්න බලන්න සොරුන්ට මේ හැම දෙයක්ම ගන්න පුළුවන්. හැබැයි සොරුන්ට කවදාවත් ඔබ කරන පින ගන්න බෑ. උදේ ඉඳන් රැය වෙනකන් දුක් විඳලා කොච්චර සල්ලි හම්බ කරා? මිනිස්සු මරලා ප්‍රාණඝාතය කරලා මොන තරම් සල්ලි හම්බ කරාද? ඒවා ඔක්කොම හොරුන්ට හොරකම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි කරන පින් කවදාවත් හොරුන්ට හොරකම් කරන්න බෑ. අපි කරන කුසල් කවදාවත් හොරුන්ට ගන්න බෑ. මතක තියාගන්න අම්මා අප්පච්චි ඔබ දුක් විඳලා කොච්චර හම්බ කරත් ඔය හැම දෙයක්ම සුළු මොහොතකින් විනාශ වෙන්න පුළුවන්. හැබැයි අපි කරන කුසල සිතුවිලි අපි කරන පින්කමක් කවදාවත් හොරුන්ට ගන්න බෑ. අද මේ රත්තරන් දරුවෝ එකතු වෙලා ආදරණීය පියතුමා වෙනුවෙන් SD නිතෝරිස් පියතුමා වෙනුවෙන් මේ කරන පින්කම කවදාවත් කිසි කෙනෙකුට හොරකම් කරන්න බෑ. YouTube නාලිකාව ඔස්සේ සුවාසු දහසක් මිනිස්සු මේ ධර්ම දේශනාව නරඹනවා. ඒකෙන් ලැබෙන කුසලය කවදාවත් වෙන කාටවත් ගන්න බෑ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ හොරුන්ට ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ එකම දෙයයි. ඒ තමයි මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන කෙටි කාලේ කරන පින්. එනිසා මතක තියාගන්න. හැබැයි මේ ලෝකේ ගොඩක් මිනිස්සු වෙහෙසෙන්නේ මොනවටද? හොරුන්ට ගන්න පුළුවන් දේවල් වලට. බලන්නකෝ දවසට පැය කීයක් නම් තියෙනවා? පැය 24ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට පැය කීයක් තියෙයිද? අපි අවුරුද්ද පැත්තකින් තියමු. දවසට පැය 24ක් තියෙනකොට ඒ පැය 24 ඔබ දහම වෙනුවෙන් ඔබ සොරුන්ටවත් ගන්න බැරි දේ වෙනුවෙන් විනාඩි කීයද වැය කරන්නේ?
අද සමහරක් වෙලාවට ඔබට පැයක් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඒ කාලේ වැය කරන්න ඔබට බෑ. හැබැයි අර මෙලවට විතරක් තියෙන සොර සතුරන්ට ගන්න පුළුවන් දේවල් වලට ඔබ ඕනි තරම් කාලය වැය කරાવી. උදේ ඉඳන් රැ වෙනකන් හරි ඒවට ඇලිලා ගැලිලා ඉඳීවි. හැබැයි සොරුන්ට ගන්න බැරි දේ වෙනුවෙන් ඔබට මගේ රත්තරන් අම්මා අප්පච්චි රත්තරන් දරුවනේ කාලය වැය කරන්න බෑ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ලෝකේ හොරුන්ට ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ තමයි පින් කුසල්. එනිසා මතක තියාගන්න මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි වයසට යනකම් කුමක්ද කටයුතු කරන්නට ඕනේ? වයසට යනකම් මොන වගේ ජීවිතයක්ද ගත කරන්න ඕනේ? අර දේවතාවට බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයට උත්තර දෙනවා. මේ කරුණු දේවතාව අහන මේ ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තර හතරක් දුන්නේ. අන්නේදී ඔබේ ජීවිතයට එකතු කරගන්න. වයසට යනකම් පුරුදු පුහුණු කළ යුත්තේ කුමක්ද? පුරුදු පුහුණු කළ යුත්තේ සීලයයි. වයසට යනකම් පීඨලා කටයුතු කරන්න ඕනේ සද්ධාවයි. මිනිසුන්ට තියෙන වටිනාම මණික ප්‍රඥාවයි. සොරුන්ට ගන්න බැරි දේ එකම දේ තමයි කුසල් නැත්නම් පින්. බලන්න ගොඩක් මිනිස්සු වයසට යනකම් ඇඳට වෙලා උප්පල වෙනකම් නේද ඉන්නේ පින්කම් කරන්න. හැබැයි ඒ දවස්වල කරන පින්කම් සාර්ථක පින්කම් බවට පත් වෙන්නේ නැහැ. අපි දකිනවා සමහරක් තැන්වලදී අම්මා තාත්තා ඇඳට වැටිලා උප්පල වෙනකන් ඉන්නවා අම්මා තාත්තා වෙනුවෙන් පින්කමක් කරන්න. අනේ ආදරෝනේ වයසට ගියාට පස්සේ සිල් ටිකක් ගන්නවා කියලා හිතන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. හැබැයි වයසට යනකම් අපි ඉඳීද කියන එක ප්‍රශ්නයක්. වර්තමානයේ ගැන හිතන්න මේ වගේ වසංගත ලෙඩ රෝගයට පත් වෙලා මැරුණේ වයසට ගියපු මිනිස්සුද? නෑ, තරුණ රත්තරන් ජීවිතත් අහිමි වුණා. එනිසා මම ඔබට යෝජනා කරනවා ඔබ ලැබපු මේ මනුස්සත්වය උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ ලැබපු මේ මනුස්ස ජීවිතය උපරිම ප්‍රයෝජන ගන්න. මගේ රත්තරන් මිනිසුනේ මේ ජීවිතය හරිතාවකාලිකයි. මේ ලෝකයේ තුල තියෙන්නේ දුකක්මයි. දුක්ඛෝ පටිච්චිතෝ ලෝකෝ අපි දුක මතමයි ජීවත් වෙන්නේ. අපි මොහොතක් සතුටක් හොයාවේ. හැබැයි ඒ සතුට తాවකාලිකයි සදාකාලික නෑ. తాවකාලික සතුටක් හින්දා අපි අපේ මුළු ජීවිතේම කැපකිරීම කරන සදාකාලික සතුටක් වෙනුවෙන් අපි මොනවද කරන්නේ? తాවකාලික සතුට වින්දනය කරાવી. හැබැයි සදාකාලික සතුට හොයන්න අපි මොනවද කරන්නේ? එනිසා මම්මගේ රත්තරන් අම්මලා අප්පච්චිලාට ඔබේ කුසෙන් මේ ලෝකේ එළිය දැකපු දරුවෙක් ඇටියට මම ඔබට යෝජනා කරනවා මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්තේ ඔබට පුළුවන් නම් කුසල පැත්තට යොමු වෙන්න. මගේ රත්තරන් අම්මා අප්පච්චිට පුළුවන් නම් කුසල සිතුවිලින් කටයුතු කරන්න. මගේ රත්තරන් තරුණ දරුවනේ මම ඔබට යෝජනා කරනවා කුමක්ද? මම ඔබට යෝජනා කරනවා ඔබේ සහෝදරයෙක් හැටියට, ඔබේ ඥාතියෙක් හැටියට, ඔබේ හොඳ කල්යාණ මිතුරෙක් හැටියට මම ඔබට යෝජනා කරනවා ඔය තරුණ ජීවිතේ අකාලේ විනාශ වෙන්න දෙන්න එපා. එහි උපස්සිකෝ එන්න ධර්මයේ දකින්න. දහම හැර අපිට මේ ලෝකේ වෙන පිළිසරණක් නැහැ. පිහිටක් නැති, සරණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. එනිසා ජීවිතේ අපිට බය වේදනාව දුක දැනෙනවා. මේ ලෝකයේ ඇත්ත යථාර්ථය අපිට දකින්න පුළුවන් නම් අපිට ලැබපු මනුස්ස ජීවිතේ අපිට හොඳට ගත කරන්න පුළුවන් වෙයි. එනිසා මගේ රත්තරන් මිනිසුන්ට මම ආරාධනා කරනවා ඔබට මම යෝජනා කරනවා අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ කෙටි කාලයයි. අවුරුදු 80ක් අපි ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 80 ජීවත් වෙන්නේ දවස් 29200ක් විතරයි අම්මා අප්පච්චි. ඒ නිසා අපි අපේ ජීවිතේ මේ ගෙවන කෙටි කාලය තුල වුණත් අපි ජීවිතේකට නගාගමු. දහම හොයාගෙන යමු. දහමත් එක්ක එකතු වෙමු. අපිට පුළුවන් විදියට පින්කම් කරමු. කුසල් සිතින් පෙරදරි කරගෙන කටයුතු කරමු. බලන්න මේ වගේ වසංගත ලෙඩ රෝග එනකොට අපි ජීවිතේ අද අපි ධර්ම දේශනා කරාට මගේ රත්තරන් මිනිස්සුන්ට බණ පදයක් කිව්වට හෙට වෙනකොට අපි අපවත් වෙන්න බැරි කමක් නැහැ. එනිසා ජීවිතයේ හරියට තන අග තියෙන පිනි බින්දුවක් හා සමානයි. එනිසා මම ඔබට යෝජනා කරන්නේ
එන්න ධර්මයේ දකින්න. එනිසා එදා දේවතාව කල්පනා කරා මේ ලෝකේ වයසට යනකම් අපි මොනවද කළ යුත්තේ, අපි මොනවද නොකළ යුත්තේ. එනිසා මම ඔබට යෝජනා කරනවා මගේ රත්තරන් අම්මා අප්පච්චි අපිත් දවසක වයසට යනවා. ඒ වයසට යනකම් මම ඔබට යෝජනා කරන්නේ ඔබ මේ කරුණ ඔබේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න. ඒ උතුම් මම්මාවත් දැනෙන්න අද මේ උතුම් දේශනාව මගේ රත්තරන් මිනිසුන්ට මේ උතුම් දේශනාව ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා. නිවන් දකින දවස දක්වාම ඔබේ ජීවිතයට පුන්සඳ මෙන් ආලෝකයක් බවට පත් වේවා. අන්ධකාරයෙන් වෙලා තියෙන සංසාරයේ නැවති ගනුදෙනු නිවාලන්නට මේ උතුම් දේශනාව පුන් පොහොදාට පායන පුන්සඳ මෙන් මගේ රත්තරන් මිනිසුන්ගේ ජීවිතවලට ආලෝකයක් වේවා. කින උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා මේ උතුම් කුසල ධර්මයේ තුලින් ඔබට තව තවත් ධර්ම අවබෝධය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ම මාත් සමග දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකං චිරන් රක්칸තු ත්වං සදාති. අද මේ උතුම් පින්කම YouTube නාලිකාව ඔස්සේ අපි ලෝකයේ සහසු දහසක් මිනිසුන්ට ධර්ම අවබෝධයේ පිණිස මුදා හරින්නට යෙදුනේ. උතුම් ධර්ම දේශනාවේ පින්වත් දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ. ගලේවැල හොම්බාවේ පදිංචි SD නිතෝරිස් පියතුමා වෙනුවෙන් එතුමාගේ ත්‍රිමාසයේ පුණ්‍ය කර්මයේ නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ දුවා දරුවන් එකතු පහදා වෙලා සිදු කරන්නට යෙදුණා. විශේෂයෙන් ආදරණීය පියතුමා අපේ විහාරස්ථානයේ සංවර්ධනය කරන් මහඟු සේවාවක් සිදු කරපු ආදරණීය පියාණන් කෙනෙක්. ඒ වගේම මේ දුවා දරුවෝ විහාරස්ථානයේ වෙනුවෙන් පුදුමාකාර විදියට කටයුතු කරන අය. එනිසා ඒ සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව තමයි වසංගත ලෙඩ රෝග තියද්දී මෙවැනි පින්කමක් කළා ආදරණීය පියතුමා වෙනුවෙන් සංසාර ගමන යහපත් කර ගැනීම පිණිස පින්පෙත් අනුමෝදන් කරන්න. එනිසා අපි ප්‍රාර්ථනා කරමු මේ වෙලාව තුල ආදරණීය පියතුමාගේ සංසාර ගමනට මේ උදාාරතර වූ කුසල ශක්තිය හේතු වේවා, වාසනාවන්ත භාවයටපත් වේවා. ඒ වගේම ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී සුවය චිර ජීවන සම්පත්තිය දිගාසිරි සම්පත්තිය ලැබේවා. ඒ වගේම ඒ පින්වත් දුවා දරුවන්ට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ පින්වත් දුවා දරුවන්ට මේ උතුම් කුසල ශක්තිය තුලින් නිදුක් නිරෝගී සුවය චිර ජීවන සම්පත්තිය දිගාසිරි සම්පත්තිය හේතු වේවා. කරන කියන කටයුතු යහපත් භාවයටපත් වේවා. ඒ වගේම වර්තමානයේ තුල ලෝකයට බලපාලා තිබෙන අපේ රටට බලපාලා තිබෙන මේ වසංගත ලෙඩ රෝගයන් වලින් පෙළලා ඉන්න අහිංසක අම්මලා අප්පච්චිලාට අහිංසක මිනිසුන්ට මේ උතුම් කුසල ධර්මයන්ගේ අනුභවයේ තුලින් ඉක්මන් සුවදා වේවා. මිය පරලෝ යන්නට යෙදුණු කොවිඩ් රෝගීන් මිය පරලෝ ගිය ඒ පින්වත් සිළු දෙනාට මේ පින් බලය තුලින් සංසාරයේ යහපත් භාවයටපත් වේවා. ඒ වගේම මේ උදාාරතර කුසල ශක්තිය අනුභවයේ තුලින් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු පින්වත් සිළු දෙනාට මේ උදාාරතර පින්කමේ අනුහසින් බලපාලා තිබෙන දුක්ඛ දෝමනස්යන් දුර වෙලා සිත සාන්ති උදා කරගෙන සසර දුකින් අත් මිදීමට මේ පින් හේතු වේවා, වාසනාවන්ත වේවා. ඒ වගේම මේ පින්වල අනුභවයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ නෛරාණ්‍ය ශ්‍රී සත්‍යධර්මය අවබෝධ කරගෙන සසර කතරෙන් ඈතර වන්න මේ පින් උතුම් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද ලබා ගන්න අනුමೋದනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට තෙරුවන් සරණයි.